අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වසර සමාන්තරාශ්‍ර කියන එකකය. හරි. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා 10 වසර සමාන්තරාශ්‍ර කියන එකකේ. එතකොට මේ සමාන්තරාශ්‍ර කියන එකකයට යන්න කලින් හරි අපි විවිධ දේවල් ටිකක් පරණ දේවල් ටිකක් මතක් කරගෙන යමු. මං අහනවා මෙන්න මෙහෙම එක්කෙනෙක් ඉන්නවා. මම ගන්නම් මෙන්න මෙහෙම එක්කෙනෙක් ඉන්නවා. right මෙතන ඉන්නවා p sorry මෙතන තියෙනවා p මෙතන q මෙතන r මෙතන s. දැන් මෙතන තියෙනවා පුතේ තල රූපයක්. සරල රේඛීය තල රූපයක් තියෙනවනේ. මෙයා හැදිලා තියෙන්නේ සරල රේඛා khණ්ඩ හතරක් එකතු වෙලානේ. PQ සරල රේඛා khණ්ඩය, QR සරල රේඛා khණ්ඩය, RS සරල රේඛා khණ්ඩය සහ PS කියන සරල රේඛා khණ්ඩය එකතු වෙලා තමයි මෙයා හැදිලා තියෙන්නේ. එතකොට මෙයා ඇවිල්ලා සරල රේඛා khණ්ඩ කීයකින් හැදිච්ච එක්කෙනෙක්ද? 4කින් වට වෙච්ච තල රූපයක්. එතකොට මේ සරල රේඛා khණ්ඩ 4කින් වට වෙච්ච තල රූපයකට අපි කියනවා පුතේ පොදුවේ කවුරු කියලාද? චතුරාශ්‍රයක් කියලා කියනවා. සරල රේඛා khණ්ඩ 4කින් වට වූ රූපයකට අපි කියනවා කවුරු කියලාද? චතුරාශ්‍රයක් කියලා අතා ගන්නවා. එතකොට මේ චතුරාශ්‍රයක විශේෂ අවස්ථාවක් තමයි සමාන්තරාශ්‍රයක් කියලා කියන්නේ. හරි. චතුරාශ්‍රයක විශේෂ අවස්ථාවක් තමයි මෙන්න මේ සමාන්තරාශ්‍රයක් කියලා කියන්නේ. හරි. එතකොට මම ගත්තොත් මෙන්න මේ PQRS චතුරාශ්‍රය. මම PQRS කියන මෙන්න මේ චතුරාශ්‍රය ගත්තොත්. මේ චතුරාශ්‍රයේ මොකද වෙන්නේ? මම පොඩ්ඩක් මතක් කරන්න. මෙන්න මේ PQRS චතුරාශ්‍රයේ මේ PQ කියන පාදයේ ඉන්නවනේ. PQ පාදය. මෙන්න මේ PQ කියන පාදයට ඉදිරියෙන් ඉන්න පාදේ RS නේ. ඒ කියන්නේ මෙයාගේ සම්මුඛ පාදය. සම්මුඛ කියලා කියන්නේ ඉදිරියෙන් පිහිටනවා කියන එක. මුහුණට මුහුණලා. හරි. මම ලිව්වොත් මට ලියන්න පුළුවන්. PQ පාදයේ හරි. PQ කියන පාදයේ සම්මුඛ පාදය වෙන්නේ කවුද? PQ කියන එක්කෙනාගේ සම්මුඛ පාදය කවුරු වෙනවද පුතේ? මෙයාගේ සම්මුඛ පාදය RS වෙනවා. PQ කියන එක්කෙනාගේ සම්මුඛ පාදය RS වේ. හරිද? ඒ වගේම සම්මුඛ කියලා කියන්නේ ඉස්සරහින් පේන පාදය. QR කියන පාදය ගත්තොත් QR කියන එක්කෙනාගේ සම්මුඛ පාදය වෙන්නේ කවුද? PS කියන එක්කෙනා. අපිට ලියන්න පුළුවන් QR පාදයේ සම්මුඛ පාදය QR පාදයේ සම්මුඛ පාදය කවුරු වෙනවද? PS වෙනවා. PS වේ කියලා අපිට කියන්න පුළුවන්. right ඔහොම ලියන්න පුළුවන්. ඊට පස්සේ හරි ඊළඟට අපි ගත්තොත් කෝණ ගත්තොත් දැන් බලන්න මෙන්න මේ PQR කියන කෝණය තියෙනවනේ මෙන්න මෙයා මම කළු පාටින් අඳින්නේ PQR එයයි PSR කියන්නේ මෙයයි මෙන්න මේ දෙන්නට අපි කියනවා සම්මුඛ කෝණ යුගලක්. එතකොට දැන් PQ කියන එක්කෙනයි RS කියන එක්කෙනයි සම්මුඛ පාද යුගලක්. QR කියන එක්කෙනයි PS කියන එක්කෙනයි සම්මුඛ පාද යුගලක්. එහෙනම් PQR කියන මෙන්න මේ කෝණයයි PSR කියන මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණ දෙක පුතේ සම්මුඛ කෝණ යුගලක්. අපිට ලියන්න පුළුවන් PQR කෝණය හා මෙතන එයාට සම්මුඛව පේන එක්කෙනා කවුද? PSR. PSR කෝණය සම්මුඛ කෝණ යුගලකි. සම්මුඛ කෝණ යුගලකි. ඒ වගේම මෙන්න මෙයා ගත්තොත් QPR කියන එක්කෙනයි මෙන්න මෙයයි QRS කියන එක්කෙනයි QPR හා කෝණය හා QRS කියන කෝණයද ඒගොල්ලොත් කවුරු වෙනවද?
සම්මුඛ කෝණ වෙනවා. සම්මුඛ කෝණ යුගලකි. හරි. එහෙනම් ඔයාලට මේ පාඩමේදී අතිශය වැදගත් වෙන එකක් තමයි සම්මුඛ කෝණ සහ සම්මුඛ පාද. අන්න ඒ දෙක ඔයා හොඳට දැනන් ඉන්න ඕනේ. right? කවුද සම්මුඛ කියලා කියන්නේ? සම්මුඛ කියලා කියන්නේ මුහුණට මුහුණලා තියනවා කියන අදහස. එතකොට PQ පාදයට සම්මුඛ පාදය වෙන්නේ RS කියන පාදය. QR කියන පාදයට සම්මුඛ පාදය වෙන්නේ PS කියන පාදය. PQR කියන කෝණයට සම්මුඛ කෝණය වෙන්නේ PSR කියන කෝණය. QPR කියන කෝණයට සම්මුඛ කෝණය වෙන්නේ QRS කියන කෝණය. right? පැහැදිලිද? හරි. ලියා ගන්න මෙන්න මේ තරුවක් දාලා සරල රේඛා ඛණ්ඩ 4කින් වට වූ සරල රේඛා ඛණ්ඩ 4කින් වට වූ සරල රේඛා ඛණ්ඩ 4කින් වට වූ සංවෘත තල රූපයක් සංවෘත තල රූපයක් සංවෘත තල රූපයක් සරල රේඛා ඛණ්ඩ 4කින් වට වූ සංවෘත තල රූපයක් චතුරස්‍රයක් ලෙස හැඳින්වේ. චතුරස්‍රයක් ලෙස හැඳින්වේ. චතුරස්‍රයක් ලෙස හැඳින්වේ. right? මේ රූපේ දාගන්න. දාලා මෙයාව ලියාගන්න. රූපේ දාගත්තා. පැහැදිලිව ඊට පස්සේ මෙයාව ලියාගත්තා. දැන් අපි බලමු සමාන්තරාශ්‍රයක් කියන්නේ කවුද කියලා. දැන් චතුරස්‍රයක් ගත්තාම පුතේ චතුරස්‍ර වර්ග තියෙන්න පුළුවන්. කියන්නේ පාද හතරක් තියෙන බහුවස්‍ර තියෙන්න පුළුවන් විවිධ ඒවා. නේ? එතනින් අපි කියනවා මෙන්න මෙහෙම වැඩක්. දැන් මම මෙතන ඇඳලා තියෙනවා KLMN කියලා චතුරස්‍රයක්. දැන් චතුරස්‍රයක් කියලා කියන්නේ කවුද? පාද හතරක් තියෙන ඕනම කෙනෙක්ට අපි කියන්නේ කවුරු කියලාද? චතුරස්‍රයක්. පාද හතරක් තියෙන ඕනෑම බහුවස්‍රයක් අපි කියනවා චතුරස්‍රයක් කියලා කියනවා. එතකොට මෙයාගේ KL කියන පාදයට සම්මුඛ පාදේ කවුද? KL සම්මුඛ පාදේ දන්නවා. දැන් කියලා දුන්නේ ඒකනේ. සම්මුඛ පාදයේ සම්මුඛ කෝණනේ. KL කියන පාදයට සම්මුඛ පාදය වෙන්නේ කවුද? NM කියන එක්කෙනා. KL ට සම්මුඛ පාදය NM. KN කියන පාදයට සම්මුඛ පාදය වෙන්නේ LM. හරිද? එතකොට සමාන්තරාශ්‍රයක් කියලා කියන්නේ පුතේ සම්මුඛ පාද යුගල් සමාන්තර වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ KL පාදය සහ NM පාදය සමාන්තරයි. KL පාදය මෙන්න NM පාදය මෙන්න මේ දෙන්න සමාන්තරයි. ඒ කියන්නේ මේ දෙක අතර පරතරය සමානයි. ඒ වගේම KN කියන පාදයයි LM කියන පාදයයි සමාන්තරයි. මෙන්න මේ වගේ බහුවස්ත්‍රයකට අපි කියනවා කවුරු කියලාද? සමාන්තරාශ්‍රයක් කියලා කියනවා. සම්මුඛ පාද යුගල් සමාන්තර වූ බහුවස්ත්‍රයක් අපි යාට කියනවා කවුරු කියලාද? සමාන්තරාශ්‍රයක් කියලා කියනවා. අපි ලිව්වොත් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඔන්න බලන්න. සම්මුඛ පාද යුගල් දෙකම සම්මුඛ පාද යුගල් දෙකම සම්මුඛ පාද යුගල් දෙකම සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තර වූ චතුරස්‍රය අපි කියනවා කවුරු කියලාද? සමාන්තරාශ්‍රයක් වේ. සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තර වූ චතුරස්‍රයට අපි කියනවා කවුරු කියලාද? සමාන්තරාශ්‍රයක් කියලා කියනවා. right? ඔන්න මතක තියාගන්න ඒක. හරි. right. ලියාගන්න මෙන්න මෙහෙම. ලියාගන්න මෙන්න මෙහෙම. තරුවක් දාලා. සම්මුඛ පාද යුගල් දෙකම සම්මුඛ පාද යුගල් දෙකම සම්මුඛ පාද යුගල් දෙකම
සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තර වූ චතුරස්‍රය සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තර වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තර වූ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. හරි. සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තර වූ චතුරස්‍රයට අපි කියනවා පුතේ සමාන්තරාශ්‍රයක් කියලා කියනවා. දැන් බලන්න එතකොට මෙන්න මේ රූපෙ දිහා බලන්න. මෙන්න මේ KLMN කියන සමාන්තරාශ්‍රයේ KL පාදයයි NM කියන පාදයේ සමාන්තරයි. එතකොට එයා සමාන්තර බව පෙන්වන්න අපි E හිස් එක ගානේ දාලා තියෙනවා. මේ දෙන්න සමාන්තරයි කියලා පෙන්වන්න අපි E හිස් එක ගානේ දාලා තියෙනවා. KN පාදයයි LM කියන පාදයයි සමාන්තර බව පෙන්වන්න අපි E හිස් කීය ගානේ දාලා තියෙනවද? දෙක ගානේ දාලා තියෙනවා. දැන් මෙතනට එක දාලා මෙතනට දෙක දාන්න බෑ. කියන්නේ මෙහෙම දාන්න බෑ අපිට. මෙයාට එකක් දානවා නම් මේ දෙන සමාන්තරයයි එක එක දාන්න ඕන. මේකටත් අපිට එක එක දාන්න බෑ. ඇයි ඒ? එහෙම දාන්න බෑ. වෙනස් එක්කෙනෙක් දාන්න විතර දෙකක් දාන්න පුළුවන් එතකොට. හරි. ඊස් එකක් දෙකක් තුනක් ආදී වශයෙන් Tamanට කැමති ප්‍රමාණයක් Tamanට දාගන්න පුළුවන්. right? හරි. මේ රූප ඇඳ ගන්න කොතනින් පල්ලේ පොඩියට. සමාන්තරාශ්‍රයක ලක්ෂණයට දෙපුතේ උගන්වනවා ප්‍රමේයවල් කීපයක්. හරිද? එකක් තමයි දැන් තියනවා කියලා හිතන්න මෙන්න මෙහෙම සමාන්තරාශ්‍රයක්. මෙන්න තියෙනවා සමාන්තරාශ්‍රයක්. ඔයාලට පේනවනේ මෙයා සමාන්තරාශ්‍රයක් කියලා. මම මෙයාට දාගන්න A B C D කියලා දාගන්න. ඔන්න A B C D කියන සමාන්තරාශ්‍රය තියෙනවා. මේ A B C D කියන සමාන්තරාශ්‍රයේ හරිද? දැන් අපි දන්න දේවල් මොනවද? සමාන්තරාශ්‍රයක් නම් අනිවාර්යයෙන් මෙයාගේ සම්මුඛ පාද මොකද වෙන්න ඕනේ? සම්මුඛ පාද සමාන්තර වෙන්න ඕනේ කියලා අපි දන්නවා. ඔක අපි දන්නවනේ. හරි. අපිට පුතේ සමාන්තරාශ්‍රයක ලක්ෂණයට උගන්වනවා. හරිද? අපිට කියනවා මෙන්න මෙහෙම. සමාන්තරාශ්‍රයක බලන් ඉන්න හොඳට. අපිට කියනවා සම්මුඛ පාද දිගින් සමාන වේ. සමාන්තරාශ්‍රයක අපිට කියනවා මොකක්ද? සම්මුඛ පාද දිගින් සමාන වේ. සම්මුඛ පාද දිගින් සමානයි. මොකද්ද මේ කියන්නේ? මේ ප්‍රමේයක් අපි කියන්නේ සම්මුඛ පාද දිගින් සමානයි. ඒ කියන්නේ මෙන්න මේ රූපයේ. හරි. මෙන්න මේ රූපය අපි ගත්තාම මෙන්න මේ රූපේ කවුද සම්මුඛ පාද වෙන්නේ? මෙයාගේ සම්මුඛ පාද වෙන්නේ පුතේ. දැන් බලන්න AB කියන පාදේ ගත්තොත්. හරි. AB කියන පාදේ ගත්ත කියලා හිතන්න. AB පාදේ ගත්තොත් AB ගේ සම්මුඛ පාදය වෙන්නේ කවුද? DC කියන එක්කෙනානේ. මෙයා සමාන්තරාශ්‍රයක් නම් හරිද? සමාන්තරාශ්‍රයක් නම් හරි. අපිට සමාන්තරාශ්‍රයක් කියලා කිව්වොත් නැත්තම් මේ සංකේත ටික දාලා තිබ්බොත් අපි දන්නවා මේක පාද සමාන්තරයි. මේ දාන්නේ පාද සමාන්තර කියලා පෙන්නන්නේ. එහි කියන්නේ පාද සමාන්තරයි කියලා කියන්නේ මෙයා සමාන්තරාශ්‍රයක්. හරි. එහෙමනම් සම්මුඛ පාද දිගින් සමානයි. ඒ කියන්නේ අපිට ප්‍රමේයට අනුව කියන්න පුළුවන් මොකක්ද? AB කියන පාදයේ දිග සමාන වෙන්න ඕනේ කාටද? DC කියන පාදයේ දිගට. AB කියන පාදයේ දිග DC කියන පාදයේ දිගට සමානයි. හරිද? AB පාද දිග DC පාද දිගට සමානයි. ඒ වගේම AD කියන පාදයේ දිග එයා සමාන වෙනවා BC කියන පාදයේ දිගට. AD පාදයේ දිග BC පාදයේ දිගට සමානයි. හරිද? ඔන්න අපේ ඉගෙන ගන්න පළවෙනි ප්‍රමේය. ඊළඟට දෙවෙනි පොයින්ට් එක තමයි අපිට කියනවා සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ කෝණ වල සම්මුඛ කෝණ සමාන වෙයි කියලා කියන්නේ. අපි සම්මුඛ කෝණ සමාන වෙයි කියලා කියමු. ලීලිය වෙල දාන්න ඕනේ. සම්මුඛ කෝණ සමාන වේ.
දැන් අපි සම්මුඛ කෝණ ඉගෙන ගත්තා. මුලින් මම කියදුනේ සම්මුඛ පාදයි සම්මුඛ කෝණයනේ. දැන් බලන්න නම් මෙන්න මේ රූපේ. අපි ගමු මෙයා. මෙන්න මේ කෝණේ ගන්නම් මම. කවුද මේ කෝණේ? A B C කියන කෝණයම ගන්න. හරි. දැන් බලන්න ABC කියන කෝණයේ සම්මුඛ කෝණය වෙන්නේ කවුද? මෙන්න මේ ABC කියන කෝණයේ සම්මුඛ කෝණය වෙන්නේ කවුද පුතේ? එයාගේ සම්මුඛ කෝණ වෙන්නේ මෙන්න මෙයා. ABC කියන කෝණයේ සම්මුඛ කෝණ වෙන්නේ කවුද? මෙයා. කවුද? ADC කියන එක්කෙනා. එහෙනම් ABC කියන කෝණයේ විශාලත්වය අපිට කියනවා පුතේ ADC කියන කෝණයේ විශාලත්වයට සමානයි. ඒ කියන්නේ මෙයාගේ විශාලත්වය අංශක 60ක් නම් මෙයාගේ විශාලත්වය අංශක 60ක් වෙන්න ඕනේ. ඒ වගේම මෙන්න මෙයාගේ විශාලත්වය කවුද? BAD කියන එක්කෙනා. BAD කියන කෝණයේ විශාලත්වය එයා සමාන වෙනවා කාටද මෙතනින්? BCD කියන කෝණයේ විශාලත්වයට. මෙයාගේ විශාලත්වය BCD කියන කෝණයේ විශාලත්වයට සමානයි. ඔන්න ඕක තමයි අපිට දෙවෙනි කැලෙන් කියන්නේ. ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා. රයිට්? ඊළඟ තුන. හරි. ඔන්න තුන. තුනෙන් කියනවා එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරනවා. මේ බලන්න. එක් ලියන්න එපා බලන් ඉන්න. එක් විකර්ණය මගින් එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. වර්ගඵලය සමච්ඡේදනය කරයි. දැන් අපි සමච්ඡේදනය කරනවා කියන වචනේ දන්නවා. මොකද්ද සමච්ඡේදනය කරනවා කියන්නේ? සමච්ඡේදනය කරනවා කියලා කියන්නේ හරියටම දෙකට බෙදනවා කියන එකනේ. සමච්ඡේදනය කරනවා කියන්නේ. ඒ කියන්නේ මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හරියටම දෙකට බෙදනවලු. කාගෙන්ද? විකර්ණ මගින්. ඒ කියන්නේ මම නිකන් පොඩි රූපයක් වෙනම දින්නම්. දැන් මේ තියනවා කියලා දන්න සමාන්තරාශ්‍රයේ මම මේ සමාන්තරාශ්‍රය තමයි මේ ඇදලා තියෙන්නේ. AB CD කියන සමාන්තරාශ්‍රය මෙන්න. හරිද? එයාගේ විකර්ණයක් කියන්නේ කවුද? ශීර්ෂ දෙකක් යා කරන රේඛාවට අපි කියනවා කවුරු කියලාද? විකර්ණයක්. එතකොට මේ A කියන ශීර්ෂයයි C කියන ශීර්ෂයයි මෙන්න මේ දෙකම යා කරා කියලා මෙන්න කළු පාටින් යා කරලා දිනවා එක්කෙනෙක්. එතකොට මෙයා ඇවිල්ලා එක විකර්ණයක්. හරිද? අපි එයාගේම A සමාන්තරාශ්‍රෙම මෙන්න මෙහෙම කරොත් D කියන ශීර්ෂයයි B කියන ශීර්ෂය යා කරොත් එතකොට මෙයා ඇවිල්ලා මෙයත් විකර්ණයක්. එතකොට මේ සමාන්තරාශ්‍රයක විකර්ණ කීයක් තියෙනවද? විකර්ණ දෙකක් තියෙනවා පුතේ. මේක ඇවිල්ලා එක විකර්ණයක්, මෙයා ඇවිල්ලා තව විකර්ණයක්. එතකොට අපිට කියන්නේ මේ එක් විකර්ණය මගින් මේ සමාන්තරාශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ හරියටම දෙකට බෙදනවා. ඒ කියන්නේ මේකට අනුව නම් අපිට කියන්න පුළුවන්, මෙතනින් කියන්න පුළුවන් ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවනේ මෙතනින්. මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය ADC කියන ත්‍රිකෝණේ වර්ගඵලයට සමානයි. ඒ කියන්නේ මෙයා වර්ග සෙන්ටිමීටර් 50ක් නම් වර්ගඵලේ, මෙයාගේ වර්ගඵලයත් වර්ග සෙන්ටිමීටර් 50යි. නේ? අපිට නම් රෝම ඉලක්කම් 3 කියන්න පුළුවන්. මෙන්න මෙහෙම. මම ලිව්වොත් ABC කියන ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා කාටද? ADC ත්‍රිකෝණයේ වර්ගඵලයට. ඊට අමතරව අපි මේ BD කියන විකර්ණය ගත්තොත් එතනින් එන ත්‍රිකෝණ දෙක වෙන්නේ කවුද? එතනින් එන එක ත්‍රිකෝණයක් තමයි ABD කියන ත්‍රිකෝණය. එහෙනම් ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා කාටද? BCD කියන ත්‍රිකෝණ BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. කෝණය නෙමෙයි මෙතන. ත්‍රිකෝණයේ වර්ගඵලය BCD ත්‍රිකෝණයේ වර්ගඵලයට මොකද වෙන්නේ? සමාන වෙනවා. ඉතින් ඔයාට මෙන්න මේ කාරණා තුන ඕනම තැනකදී ඕනම ගානකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාට සමාන්තරාශ්‍රයට උගන්වන පළවෙනි ප්‍රමේය තමයි මෙන්න මේක. මොකක්ද? එන්න එතන ප්‍රමේයවල අතන තුනක් හංගලා ගහන්නේ මේ. මොකද ප්‍රමේය එහෙනම් සමාන්තරාශ්‍රයක මොකද වෙන්නේ? මතක තියාගන්න එහෙනම් සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමානයි. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. ඒ වගේම මේ සමාන්තරාශ්‍රයක එක් විකර්ණය මගින් සමාන්තරාශ්‍රය වර්ගඵලය මොකද වෙන්නේ?
සමච්ඡේදනය කරනවා. හරි. ඔන්න ඔය කාරණා තුන මතක තියෙන්න ඕන. මොකක්ද ආයෙ මතක් කරගමු. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමානයි. ඒ කියන්නේ මුහුණට මුහුණලා තියෙන පාද අනිවාර්යයෙන්ම දිගින් සමානයි. ඊළඟට සම්මුඛ කෝණ විශාලත සමානයි. ඒ කියන්නේ මෙයා අංශක 100යි නම් මෙයත් 100යි. මෙයා 50යි නම් මෙයත් 50යි. ඔහොම කියන්න පුළුවන්. ඊළඟට එක් එක් විකර්ණය මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මොකද වෙන්නේ? සමච්ඡේදනය කරනවා. right? හරි. දැන් වා මෙහෙමයි. ටියුට් දෙනකට ටියුට් එකේ දාගන්නත් පුළුවන්. නැති කට්ටියට මෙහෙම කරන්න. හරි. ටියුට් නැති කට්ටිය පොතේ ලියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. රූපේ මෙහෙම කරන්න. ඉස්සලා ප්‍රමේය ලියා ගන්න. මුලින්ම ප්‍රමේය ලියා ගන්න. ප්‍රමේය කියලා සමාන්තරාශ්‍රයක එක සම්මුඛ පාද දිගින් සමානයි, දෙක සම්මුඛ කෝණ සමානයි, තුන මෙහෙම කියලා ලියා ගත්තා. ඊට පස්සේ රූප සටහන ඇඳලා ප්‍රමේයට අණුව කියලා මෙන්න මේක දාගන්න. හරි. මෙතනින් දාගන්න රූප සටහනට අදාළව ප්‍රමේයට අණුව. රූප සටහනට අදාළව ප්‍රමේයට අණුව කියලා මේක දාගන්න. හරි. දිහා බලපු ගමන් වාට තේරෙනවා මෙතන මේ PQRS කියන්නේ කවුරු කියලාද? සමාන්තරාශ්‍රයක් කියලා තේරෙනවා. කොහොමද ඒක තේරෙන්නේ? එයාගේ මේ සම්මුඛ පාද සමාන්තරයි මේ. මෙතන ඊතලයයි මෙතන ඊතලයයි තියෙනවා. මෙතන ඊස් දෙකයි මෙතන ඊස් දෙකයි තියලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ සම්මුඛ පාද යුගල් සමාන්තරයි. අපි කිව්වා සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තරයි නම් තමයි යා කවුරු වෙන්නේද? සමාන්තරාශ්‍රයක් වෙන්නේ කියලා කිව්වා. හරිද? දැන් අපිට මෙහෙම දීලා හරි අපෙන් අහනවා පල්ලි ප්‍රශ්නේ. ඔන්න මගෙන් අහන පල්ලි ප්‍රශ්නේ. මගෙන් අහනවා PQ පාදයේ දිග. මගෙන් අහනවා PQ පාදයේ දිග. අපෙන් අහනවා PQ පාදයේ දිග. අපිට කියන්න පුළුවන් PQ පාද දිග කීයයි කියන්න පුළුවන්ද? අපිට කියන්න පුළුවන් නේද කෙලින්ම PQ පාද දිග කවුරු කීයයි කියලාද? PQ කියන එක්කෙනයි SR කියන එක්කෙනයි මොකද වෙන්නේ? සමාන වෙන්න බෑ ප්‍රමේයට අනුව. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් PQ පාදයේ දිග SR පාදයට මොකද වෙන්නේ? සමානයි කියලා කියන්න පුළුවන්. නේද? එහෙනම් අපිට කියන්න පුළුවන් SR පාද සෙන්ටිමීටර් 10යි කියන්නේ PQ පාදෙත් කීයක් වෙන්න ඕනේද? සෙන්ටිමීටර් 10ක් වෙන්න ඕනේ. right. ලියන්න එපා බලන් ඉන්න. දැන් මම මෙතනදී ටිකක් විග්‍රහ කරලා ලියනවා උදාහරණයක් විදිහට ගත්ත නිසා මට ලියන්න පුළුවන් PQ කියන එක්කෙනා සමාන වෙනවා කාටද? SRට. මොකක්ද හේතුව? මම ලියනවා හේතුව ලියද්දි ලියන්නවා මෙහෙමයි සාමාන්‍යයෙන් සමාන්තරාශ්‍රයේ මම ලියනවා සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද දිගින් සමාන නිසා. සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද දිගින් සමාන නිසා. right. මම උත්තරේ ඉතරක් දාන්නද ටිකක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා මොකද පළවෙනි ගාන නිසා. හරි. එහෙනම් අපිට දැන් ලියන්න පුළුවන් PQ කියන පාදයේ දිග සමානයි SR කියන පාදයේ කීයද සෙන්ටිමීටර් 10යිනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් PQ සමානයි සෙන්ටිමීටර් 10යි. නේ? අපෙන් අහනවා මෙහෙම. මගෙන් අහනවා QR කියන පාදයේ දිග. QR පාදයේ දිග අහන. එතන QR පාද දිග ඇහුවොත් මොකද වෙන්නේ? දැන් මේ පොඩි තැන ඉඳලා යන්නේ ආ. චූටිම තැන ඉඳලා මේවා ඕනේ නැහැ. චූටිම තැන ඉඳන් යන්නේ නැහැ. එකපාරට සාධනය කරන් වලට යන්නේ නැහැ. අපිට කියන්න පුළුවන් PS කියන පාදය QR පාදයට සමානයි. මොකද PS ගේ සම්මුඛ පාදය QR නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් QR කියන එක්කෙනා සමාන වෙනවා කාටද? එයා සමාන වෙනවා PSට. මොකක්ද හේතුව? සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද දිගින් සමාන නිසා. මේකම ලියන්න පුළුවන් මෙතනට. හරි. එහෙනම් PS වල අගය කීයද? සෙන්ටිමීටර් 5යි. එහෙනම් අපිට කියන්න පුළුවන් QR කියන එක්කෙනා සෙන්ටිමීටර් කීයයි කියලාද? සෙන්ටිමීටර් 5යි කියලා කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපෙන් අහනවා මෙහෙම. රෝමි ඉලක්කම් 3. රෝමි ඉලක්කම් 3 අපෙන් අහනවා QPS කෝණයේ විශාලත්වය. නැත්නම් QPS කෝණයේ අගය කීයද? right. QPS බලමු. QPS කියන්නේ කවුද? QPS කියලා කියන්නේ මෙන්න මෙයා. දැන් බලන්න මෙයයි
මෙයයි සම්මුඛයි මේ දෙන සම්මුඛ කෝණ යුගල. අපි දන්නවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ මොකද වෙන්නේ? සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ඒ කියන්නේ මෙයා අංශක 50යි නම් මෙයත් අංශක කීයක් වෙන්න ඕනේද? 50ක් වෙන්න ඕනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් QPS කියන කෝණයේ විශාලත්වය සමාන වෙනවා කාටද? SRQ කෝණයේ විශාලත්වයට. මොකක්ද හේතුව? සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ සමාන නිසා. සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ සමාන නිසා අපිට කියන්න පුළුවන් මේ දෙක විශාලත්වයෙන් සමානයි. හරි. එතකොට බලන්න SRQ කියන එක්කෙනා 50යි කියනවනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් QPS කියන කෝණයේ විශාලත්වයේ සමාන වෙනවා SRQ කියලා කියන්නේ කීයද? අංශක 50යි. කියන්නේ මෙයා 50යි නම් අපිට මෙයත් කියන්න පුළුවන් කීයද? 50යි. දැන් මගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඔන්න බලන්න හිතන්න දෙන්න දැන. 9 වසරේ දැනුම ඕන වෙනවා. මගෙන් අහනවා PQR කෝණයේ අගය. PQR කෝණයේ අගය අහනවා දැන් මගෙන්. දැන් අපි කොහොමද PQR කියන එක කෙනා ගන්නෙ? PQR කියන්නේ මෙයානේ. එයාට සම්මුඛ කෝණය කියලා මෙයාව දන්නෙත් නෑ අපි. හැබැයි පුතේ අපිට මතක් වෙනවා 9 වසරේ. අපි 9 වසරේ උගන්වනවා සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් කැපුණහම මෙන්න මේ C අකුර හැඩයට හැදෙනවනේ කෝණ. අපි යාලට කියනවා කවුරු කියලාද? අපි යාලට කියනවා මිත්‍ර කෝණ කියලා කියනවා. එතකොට මේ මිත්‍ර කෝණ යුගලයක අයික්‍ය පුතේ අංශක 180යි කියලා අපි කියනවා. සරල සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන මිත්‍ර කෝණ යුගලයක අයික්‍ය. මෙයා A නම් මෙයා B නම් A ධන B ගේ විශාලත්වය 180යි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් අපිට පේනවා මේ පාද දෙක සමාන්තරයි කියලා අපි ගත්තොත් ඔයාලට නම් මේ දෙක සමාන්තරයි කියලා ගන්නත් පුළුවන්. මම මේ දෙක ගන්න PQ පාදයයි SR පාදයයි සමාන්තරයි. A දෙක කැපිලා තියෙන මෙන්න රේඛාව තීර්යක් රේඛාව මෙයා. එතකොට මෙන්න මෙයයි නේද මිත්‍ර කෝණ යුගලය වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙකේ එකතුව අංශක කීයක් වෙනවද? 180ක් වෙනවා. මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. PQR කියන කෝණය එකතු කිරීම මෙතන තියෙන කෝණය SRQ. SRQ. මෙන්න මේ කෝණ දෙකේ එකතුව අංශක 180යි. මොකක්ද හේතුව? මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ වලින් අපිට කියන්න පුළුවන් මේ දෙන්නගේ එකතුව කීයක් වෙන්න ඕනේද? 180ක් වෙන්න ඕනේ. දැන් අපි SRQ කියන කෝණේ විශාලත්වය දන්නවා අංශක 50යි. එහෙනම් අපිට මෙතනින් දාන්න පුළුවන් PQR කෝණය එකතු කිරීම SRQ කියලා කියන්නේ අංශක 50යි. එයා සමානයි අංශක 180ට. එහෙනම් PQR කියන කෝණයට විශාලත්වයට අපිට අගයක් ගන්න පුළුවන් 180 න් 50ක් අඩු කරලා. 180 න් 50ක් අඩු කරාම අපිට එනවා PQR කියන කෝණයේ විශාලත්වය අංශක කීයක් කියලාද? අංශක 130ක් කියලා. ඔන්න අපි PQR කෝණයේ විශාලත්වය ලිව්වා. ඉතින් අපෙන් හදිස්සියවත් ආය පාරක් ඇහුවොත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. PSR කෝණයේ විශාලත්වය අහනවා. මෙයාගේ අගය අහනවා අපි. ඉතින් එයාගේ අගය ගන්න පුළුවන් අපි හොයාගත්ත මෙයා අංශක 130යි කියලා. එයා 130යි නම් අනිවාර්යයෙන්ම මෙන්න මෙයත් කීයක් වෙනවද? එයත් 130ක් වෙන්න ඕනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් කොහොමද? PSR කියන එක්කෙනාගේ විශාලත්වය සමානයි PQR කෝණයේ විශාලත්වයට. එතනට මම ලියනවා මෙන්න මේක. මම මෙතනට දාන්නම් මෙහෙම තරුවක්. ඔන්න ඔහොම තරුවක් දාලා තියෙනවා. මෙන්න මෙයා ලියන්න ඕනේ මෙතනට. මොකද්ද? සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමාන නිසා. එහෙනම් PQR අපි හොයාගත්ත 130යි. එහෙනම් PSR කියන කෝණයේ විශාලත්වයත් එනවා අංශක කීයයි කියලාද? 130යි කියලා එනවා. එහෙනම් ඔයා මතක තියාගන්න කාරණා ටික ප්‍රමේය මොකක්ද? සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි. ඒ වගේම සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණත් සමානයි කියලා මතක තියාගන්න. right මේ පොඩ්ඩිම ගානක් කරේ මේවා ගණන් එන්නෙත් නෑ මේවා විභාග වලට ගොඩක් වෙලාවට. නමුත් අර වාට ප්‍රමේය අවබෝධ කරගන්න තමයි මේක කියන්නේ. right දාගන්න ගාන. සම්පූර්ණයෙන්ම දාගන්න. නේ right
අච්චු පොතේ තියෙනවා ගාන. අච්චු පොතේ 16යි එක අභ්‍යාසයේ 3 වෙනි ගාන. අච්චු පොතේ 16යි එක අභ්‍යාසයේ 3 වෙනි ගාන තමයි කරන්න යන්නේ. හරි? මම රූපය අඳිනවා. ඔයාලා තනියම කරන්න. රූපය අඳින්න ඕන අනිවාර්යෙන් ආ. මෙතන තියෙනවා A, මෙතන තියෙනවා B, මෙතන C, මෙතන D, E, F. මේ කෑල්ල සෙන්ටිමීටර් 5යි. මෙතන කෝණය 75යි. මෙයයි සමාන්තරයි. මෙයා සමාන්තරයි. දැන් ජ්‍යාමිතිය කියන්නේ හොඳට හැක් දාලා බලන්න. රබර් රැහැ දාලා බලන්න. right. හරි. රෝමිලක්කන් අංක 1 යහන්නේ DC කියන එක්කෙනාගේ දිග. රෝමිලක්කන් අංක 2 යහනවා ABE කියන කෝණයේ විශාලත්වය. රෝමිලක්කන් අංක 3 යහනවා ADC කෝණයේ විශාලත්වය. රෝමිලක්කන් අංක 4 යහනවා BCD කෝණයේ විශාලත්වය. right. එක පාදයක දිගකුයි කෝණ විශාලත්වයයි තමයි යහන්නේ. හොඳට කල්පනා කරලා හදන්න, නිකන් උත්තර දාන්න එපා. හේතු ලියලිය හදන්න. ඒතර වඩා හොඳ අවබෝධයක් එනවා. උත්තර මම දැක්කහම අපි දැක්කා සමහරුන්ගේ අර කෝණ තාම හරියට හඳුර ගන්න බැරි ප්‍රශ්න තියෙනවා. දැන් බලන්න රෝමිලක්කන් අංක 1. රෝමිලක්කන් අංක 1 අපෙන් අහන්නේ DC පාදයේ දිග. මෙන්න මෙයාව තමයි අහන්නේ. හරි. DC දිගනේ අහන්නේ. දැන් මෙතන පුතේ සමාන්තරාශ්‍ර දෙකක් තියෙනවා. ABEF කියලා සමාන්තරාශ්‍රයක් තියෙනවා. ABCD කියලා සමාන්තරාශ්‍රයක් තියෙනවා. සමාන්තරාශ්‍ර දෙකක් තියෙනවා. එතකොට බලන්න මෙතනදී මෙන්න මෙයා මේ ABFE කියන සමාන්තරාශ්‍ර තියෙනවනේ. හරි. මෙතන සමාන්තරාශ්‍ර දෙක ඔයා ගලවලා ගත්තා නම් ඔයාලට තවත් වැඩි පැහැදිලි වෙනවා. මෙහෙම සමාන්තරාශ්‍ර දෙකක් තියෙනවා. මෙතනින් තියෙනවා ABEF කියලා සමාන්තරාශ්‍රයක්. ඊවස්සේ මෙතනින් තියෙනවා තව එක්කෙනෙක් මෙන්න මෙහෙමම ABCD කියලා තියෙනවා. ඔහොමනේ තියෙන සමාන්තරාශ්‍ර දෙක. right. ඉතින් ප්‍රධානම දේ තමයි පැහැදිලිව රූපේ වෙන් කරලා අඳුර ගන්න ඕනේ. නැතුව අපිට වැඩි ගණන් හදන්න බෑ. හොඳ හැක් තියෙන්න ඕනේ ඒකයි. right. ඔහොමනේ තියෙන්නේ. ඔන්න ඔය වගේ රූපයක් තියෙනවා. මෙතන 5යි කියලා දීලා තියෙනවා. ඔහොමනේ තියෙන්නේ. මම මේ රූපේ කැලි දෙකකට ගලවලා ගත්තා. දැන් අපි දන්නවා මෙයක් සමාන්තරාශ්‍රයක් මෙයක් සමාන්තරාශ්‍රයක්නේ. ඇයි අපි එහෙම කියන්නේ? ABEF කියන එක්කෙනාගේ AB පාදය FE පාදයට සමාන්තරයි. AF කියන එක්කෙනා BE කියන එක්කෙනාට සමාන්තරයි. ඒ කියන්නේ මෙයාගේ සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තරයි. සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තරයි කියන්නේ පුතේ මෙයා සමාන්තරාශ්‍රයක්නේ. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් නේද? AB කියන එක්කෙනාගේ දිග සමාන වෙනවා කියලා FE කියන එක්කෙනාට. මොකක්ද හේතුව? AB සමානයි FE අපිට ලියන්න පුළුවන්. මොකක්ද හේතුව? සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. මට ඕක ලියන්න පුළුවන් සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද කියලා. මට කියන්න පුළුවන් AB පාද දිග FE පාදයට සමාන්තරයි කියලා. ඊට පස්සේ මේ සමාන්තරාශ්‍ර දිහා බලන්න. එයාගේ මෙයා AB මෙයා DC. එහෙනම් මෙතනින් අපිට කියන්න පුළුවන් නේද? AB පාදය DC පාදයට සමාන්තරයි කියලා, සමානයි කියලා. මොකක්ද හේතුව? සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද. දැන් ඔයාලට මොකක් හරි දෙයක් පේනවා. 9 වසර දෙයක් පේනවා. මොකක්ද? ඔයා 9 වසර ඉගෙන ගන්නවා බලන්න පොත ටික පෙරලා. ජ්‍යාමිතිය පොත මුලින්ම අපි උගන්වනවා ප්‍රත්‍යක්ෂ කියලා එකක් උගන්වනවා. ප්‍රත්‍යක්ෂයට අපි කිව්ව මතකද දන්නේ නැහැ. ඊළඟට මතක තියෙන්න ඕනේ. A සමානයි B, A සමානයි හා A සමානයි C නම් මෙහෙම නම් A B ට සමාන වෙලා A C ට සමාන වෙනවා නම් අපි කිව්වා මොකද වෙන්නේ? B කියන එක්කෙනා C ට සමානයි. දැන් මම මෙතනින් ලියලා තියෙන එක්කෙනාගෙන් මට බලලා කියන්න මේ බලන්න. AB කියන පාදයේ දිග FE කියන පාදයේ දිගට සමානයි. හේතුවත් එක්කම ලියලා තියෙනවා. AB පාදයේ දිග DC පාදයට සමානයි. හේතුවත් එක්ක ලියලා තියෙනවා. AB මෙයාට සමානයි AB මෙයාට සමානයි. එහෙනම් මොකද වෙන්න ඕනේ? අපිට කියන්න පුළුවන් නේද? එම නිසා මොකද වෙන්නේ? FE කියන එක්කෙනා
දැන් DEC කියන එක අපි මෙහෙම ලියමු. DC කියන එක්කෙනා සමාන වෙනවා නේද FE ට. මෙයා මෙයාට සමානයි, මෙයා මෙයාට සමානයි. ඒ හින්දා මෙයා සමාන වෙන්න එපා. මොකක්ද හේතුව? ප්‍රත්‍යක්ෂ. ප්‍රත්‍යක්ෂ වලින් අපිට කියන්න පුළුවන් එයා ඒ දෙන්න සමානයි කියලා. එහෙනම් අපිට DC වලගේ ලියන්න පුළුවන් FE වලගේ අපි දන්නවා කීයද සෙන්ටිමීටර 5යි. එහෙනම් අපිට DC වලගේ ලියන්න පුළුවන් සෙන්ටිමීටර 5යි කියලා. ඔන්නෝම ලියන්න. දැන් ගොඩක් කට්ටිය DC 5යි කියලා ගන්නවා. හැබැයි නිකන් අර කිසිම දැනුමක් නැතුවනේ ගන්න. හේතුවක් පෙන්වන්න බෑ. දැන් හදිස්සියවත් ඔයාලට ජාමිත සාධනය ගන්න වෙනවා. මෙන්න මේ සාධනය ගන්නම. හරිද? මේ සාධනය ගන්න වෙනවා ඔයාලට මෙහෙම. FE සමානයි DC බව පෙන්වන්න සාධනය කරන්න කියලා. FE සමානයි D දැන් ඕකම තමයි වෙන්නේ. දැන් ඉලක්කම් වෙනුවට දැන් අපිට මෙන්න මෙතනින් කියනවා FE සමානයි DC බව පෙන්වන්න. ඉතින් FE සමානයි DC බව පෙන්වන්න තිබ්බනම් ඔයාලට කරන්න දෙන්නේ මෙච්චරයි. මෙයා මෙයාට සමානයි කියලා පෙන්නුවා. මෙයා මෙයාට සමානයි කියලා පෙන්නුවා. ප්‍රත්‍යක්ෂ වලින් මේ දෙන සමානයි කියලා පෙන්වන්න තියෙනවා. ඔච්චරයි. දැන් ඔය ගාන ඔහොම දුන්නා නම් ඔයගොල්ලෝ හදන්නේ නැහැ ගොඩක් අය. ඇයි ඒ? ඔයගොල්ලෝ අර කිසිම හේතුවක් නැතුව යන්නේ. කියන්නේ හැමදේම පුතේ හේතුවක් එක්ක වෙන්නේ. ඉතින් හැම එකක්ම හේතුත් එක්ක ලියන්නේ. ඒතර ඔයාලට හොඳට සාධනය කරන් ජ්‍යාමිතිය කරන් පුළුවන් වෙනවා. හරි. මම දැකලා තියෙන සමහරව නිකම්ම ඔහේ උත්තර දාලා තියෙනවා. උගන්නද්දිත් ඔහොම දානවා කට්ටිය දැකලා තියෙනවා. එහෙම වැඩක් නැහැ. හේතු එක්ක ලියන්න. ඒ ලිව්වාම හේතු ලියලිය මේක වෙන්නේ මෙහෙමයි කියලා ලියලිය ගියාම තමයි ඔයාට හොඳ දැනුමක් එන්නේ මේ පාඩමේ. මේ පාඩෙන් ජ්‍යාමිතිය හොඳට පුළුවන් වෙන්නේ එතකොට. right ඔන්න පළවෙනි එකට උත්තරේ. right රෝමිලක්කම් 2 ABE කෝණය කියන්නේ මෙන්න මෙයානේ. මේ ලොකු එක්කෙනා නෙමෙයි. මම දැක්ක සමහරව 120 දාලා තියෙනවා. ABE කියන්නේ මෙන්න මෙයා අහන්නේ. ඒ කියන්නේ මෙන්න මේ සමාන්තර ආශ්‍ර දිහා බලන්න. ABEF සමාන්තර ආශ්‍ර දිහා බැලුවොත් ඔයාලට තේරෙනවා නම් අපෙන් අහන්නේ ABE කෝණය කියන්නේ මෙයා අහන්නේ. එතකොට එයාගේ සම්මුඛ කෝණේ AFE. එයා 45යි නම් මෙයාත් 45ක් වෙන්න ඕනේ. එච්චරයි. ඉතින් ඔයාලට ලියන්න පුළුවන් මෙහෙම. ABE කියන කෝණයේ විශාලත්වය සමාන වෙනවා AFE කෝණයේ විශාලත්වයට. මොකක්ද හේතුව? සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ. මම එහෙම ලියන්නම්. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ. සමාන්තරාශ්‍ර සම්මුඛ කෝණ සමානයි. ඉතින් AFE කියන එක්කෙනා 45යි කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ABE කෝණයේ විශාලත්වයක් කීයද? අංශක 45යි කියලා ලියන්න පුළුවන්. හරි ලේසි. කියන්නේ මෙන්න මේ කෑල්ල අංශක කීයද? 45යි. මෙයා 45යි. එහෙනම් මේ කෑල්ලත් කීයද? 45යි. ඊළඟට අහනවා ADC කෝණය. මේ බලන්න. ADC කෝණය දැන් අහන්නේ. ADC කියන්නේ කවුද? ADC කියන්නේ මෙන්න මෙයා වහන්නේ. දැන් මොකද අපි යාව ගන්න. කියන්නේ මෙන්න මෙයා වහන්නේ. එතකොට අපිට යාව ගන්න වෙන්නේ මෙන්න මේ ABCD කියන සමාන්තර ආශ්‍රයෙන්. ABCD කියන සමාන්තර ආශ්‍රයෙන් තමයි අපිට යාව ගන්න වෙන්නේ. අපිට ලියන්න පුළුවන් මේ ABC කියන්නේ මෙන්න මේ සම්පූර්ණ එක්කෙනා. එයා ඇවිල්ලා මෙන්න මෙයානේ. එතකොට අපිට ලියන්න පුළුවන් ABC කියන කෝණය සමාන වෙනවා කීයටද? 45යි 75යි එකතුවට. අපි මේක හේතුත් එක්ක ලිව්වොත් මම නිකන් හේතුත් එක්ක ලියන්න වැඩිපුරත් එක්ක ABC කියලා කියන්නේ ABE කියන කෝණයයි EBDC කියන කෝණයයි. මෙන්න මේ කෝණයයි මේ කෝණය එකතුව. අපිට ලියන්න පුළුවන් ABC සමානයි ABE කෝණය එකතු කිරීම EBC කෝණය. මෙන්න මේ කෝණ දෙකනේ. මොකක්ද මෙතනදී අපි ලියනවා බද්ධ කෝණ. බද්ධ කෝණ මතක ඇද්දනේ බද්ධ කෝණ කියන්නේ මොනවද? පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් ඇති පොදු බාහුවෙන් දෙපස පිහිටි කෝණ වලට අපි කියනවා බද්ධ කෝණ. එහෙනම් මෙතනින් අපිට ලියන්න පුළුවන් ABC කෝණයේ විශාලත්වය සමානයි ABE වලගේ ආව අංශක 45යි EBC වලගේ ආව අංශක 75යි. එතකොට මෙතනින් එනවා ABC කියන එක්කෙනාගේ විශාලත්වය අංශක 120ක්. ඔන්න අපි ABC අංශක 120යි කියලා හොයාගත්තා. මෙයා අංශක 120යි කියලා හොයාගත්තා. එහෙනම් මෙතන තියෙනවා ABCD කියලා සමාන්තර ආශ්‍රයක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේකෝ ADC කියන කෝණයේ විශාලත්වය ABC කෝණයට සමානයි. අපිට ලියන්න පුළුවන් ADC කෝණය සමාන වෙනවා ABC කෝණයේ විශාලත්වයට. මොකක්ද හේතුව? සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ.
එහෙනම් අපිට මෙතනින් අගයක් ගන්න පුළුවන් ADC සමානයි ABC වල අගේ අංශක 120යි. ඒ කියන්නේ ADC කෝණයේ විශාලත්වයත් අංශක කීයක් වෙනවද? අංශක 120ක් වෙනවා. ඔන්න රෝම ඉලක්කම් 2. right. අවසානයේ කියනවා BCD කෝණය. BCD කියලා කියන්නේ මෙන්න මෙයා. ඉතින් මෙයාව ගන්න පුළුවන් කොහොමද? අපි දැන් මෙයා 120යි කියලා හොයාගත්තානේ. හරි. මෙයා 120යි කියලා අපි දන්නවා. එහෙනම් මෙයාව ගන්න තියෙන්නේ මොකක්ද? මෙයයි සමාන්තර රේඛා දෙකක්. සමාන්තර රේඛානේ. ඒ සමාන්තර රේඛා දෙක තීර්යක් රේඛාවකින් කැපිලා. එහෙනම් සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් කැපුණාම හැදෙන මිත්‍ර කෝණයික්‍ය මොකද වෙන්න ඕනේ? 180ක් වෙන්න ඕනේ. එහෙනම් මට ලියන්න පුළුවන් රෝම ඉලක්කම් 4ට මොකද ලියන්න පුළුවන්? BCD කෝණය එකතු කිරීම ADC කෝණයේ විශාලත්වය සමානයි අංශක 180යි. මොකක්ද හේතුව? මිත්‍ර කෝණ. එහෙනම් මට මෙතනින් ගන්න පුළුවන් BCD ධන ADC කෝණයේ විශාලත්වය අංශක 120යි. එයා සමානයි 180. එහෙනම් ඔන්න BCD කෝණයේ විශාලත්වය වෙනවා 180න් අපි 120ක් අඩු කරනවා. 180න් 120ක් අඩු කරාම අපිට එනවා BCD කෝණයේ විශාලත්වය කොච්චරක් කියලාද? අංශක 60ක් කියලා. ඔන්න එහෙනම් මෙයා අංශක 60යි කියලා අපි ගත්තා. ඉතින් මේ වගේ හේතුත් එක්ක ලියන්න පුරුදු වෙන්න පුතේ. තමම මෙහෙම ලියලා නැත්තම් ලියා ගන්න. right. ABCD කියන හතර දෙනාගේ අගේ හොයන්න කියලා. මාරම ලේසි ගානක් පුතේ. නිකන් ඇස් දෙක පියාගෙන උත්තර දාගෙන යන්න දී. හරි. දැන් මෙයාගේ සමාන්තරාශ්‍රයක් කියලා පේනවනේ. ඇයි ඒ? KN කියන පාදය LM පාදයට සමාන්තරයි. KL NM ට සමාන්තරයි. එතනදී මට ලස්සනට ඒකේ උත්තරේ ගන්න පුළුවන් නේ. මේ බලන්න. මෙහෙම තියෙනවා KN. මෙන්න K. මෙන්න එතනින් තියෙනවා N. ඊට පස්සේ මෙතනින් තියෙනවා මෙහෙම තියලා. මෙතනින් තියෙනවා L. මෙතනින් තියෙනවා M. මෙතන ඉන්නවා A. මෙතනින් ඉන්නවා 35යි. නිකන් බැලු බැලමට මට ඒ වලගේ කියන්න පුළුවන් කීයයි කියලාද? ඒකාන්තර වශයෙන් පිහින්න කෝණය කළා. එහෙනම් අපිට ලියන්න පුළුවන් සිම්පල් ඒකේ විශාලත්වය අංශක කීයයි කියලාද? අංශක 35යි. මොකක්ද හේතුව? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. වලින් මට කියන්න පුළුවන් ඒ වලගේ අංශක 35යි කියලා කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔන්න මෙයා මං 35යි කියලා ගත්තා. හරි. ඊට පස්සේ මට B වලගේත් කියන්න පුළුවන් නේද? ගත්ත ගමන්. B වලගේ කියන්න පුළුවන් නේද? බලන්න B වලගේ. B වලගේ කීයක් වෙන්න ඕනේද? මෙතනින් වාට පේනවා මෙහෙම තියෙනවා සමාන්තර රේඛාවක්. මේ බලන්න. KL. ඊට පස්සේ මෙන්න මෙතනින් එහෙම ගිහිල්ලා මෙතනින් තියෙනවා සමාන්තර රේඛාවක් මෙන්න මෙහෙම NM. මෙතනින් ඉන්නවා B. මෙතනින් ඉන්නවා 40ක්. මෙන්න සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කැපිලා ඒකාන්තර වශයෙන් පිහිටන්නේ. එහෙනම් මට B ගේ විශාලත්වය ලියන්න පුළුවන් B සමානයි අංශක 40යි. මොකක්ද හේතුව? ඒකාන්තර කෝණ. නේ? ඒකාන්තර කෝණෙ මට කියන්න පුළුවන් B ගේ විශාලත්වය අංශක කීයක්ද? අංශක 40ක් වෙනවා. හරි. දැන් අපිට ඕනේ C සහ D හොයන්න. එක එක්කෙනාට එක එක විදිහ අහුවෙන්න පුළුවන්. කොහොම හරි උත්තරේ අරන් දෙන්න හරි ක්‍රමයකට. වැරදි ක්‍රම වලට ගන්න බෑ. කොහෙන් හරි හරි ක්‍රමයකට කියන්නේ මේ විදිය නෙමෙයි. තව කෙනෙක්ට වෙනත් විදිහට ගන්න පුළුවන්. සම කෙනෙක්ට මෙන්න මෙයා දැන් මෙයාගේ කෝණය මෙයාගේ කෝණ විශාලතර සමානයි කියලා අරගෙන මෙතනින් එනවා 75ක්. මෙතනින් එනවා 75ක් 75 සමානයි 35 දන B කියලා. එතනින් උත්තරයක් අරන් B ට උත්තරයක් ගන්නත් පුළුවන්. හරි. මම අර මෙහෙම අල්ලන්න තිබ්බ 9 කකුල යටින් අත දාලා අල්ලන්න ගියේ නෑ. හරි. right. දැන් අපිට ඕනේ කාව හොයාගන්නද? CD ඉන්නවනේ. අපිට කැමති එක්කෙනෙක් හොයාගමු. මට පුළුවන් C හොයන්න. මේ බලන්න මේකේ මුකුත්ම නැහැ නේ. නිකන් උත්තර ටික දාගෙන යන්න තියෙන්නේ මේ. C හොයමු. මෙතනින් මට පේනවා මෙහෙම එක්කෙනෙක් මේ. මෙන්න මෙතනින් තියෙනවා මෙහෙම එක්කෙනෙක්. ඔන්න ඔහොම තියෙනවා. මෙතන තියෙනවා L, මෙතන තියෙනවා K, මෙතන තියෙනවා M, මෙතන තියෙනවා N. මෙතන 57යි කියලා තියෙනවා. මෙතන C කියලා තියෙනවා. එහෙනම් අපිට C වලගියත් ලියන්න පුළුවන් C සමානයි අංශක 57යි. මොකක්ද හේතුව? එයත් කවුරු වෙනවද? ඒකාන්තර කෝණ වෙනවා. එයාවත් ලියන්න පුළුවන් ඒකාන්තර කෝණ වලින් අංශක 57යි කියලා ලියන්න පුළුවන්.
දැන් අපි d ව ගන්න ඕනේ. කොහොමද d ව ගන්නේ? වාට මෙහෙම වැඩක් කර හැකියි. මෙන්න මෙතන කෝණයයි මිත්‍ර කෝණ යුගලක්නේ. මේ දෙන්න මිත්‍ර කෝණ. මෙතනින් තියෙනවා KN, මෙතනින් තියෙනවා LM. මෙතන ඉන්න කෝණ දෙකක් තියෙන්නේ CD කියලා කෝණ දෙකකින් තමයි මෙතන කෝණේ හැදිලා තියෙන්නේ. මෙතන එක්කෙනා හැදිලා තියෙන්නේ 40කුයි 35කුයි. එහෙමනේ තියෙන්නේ. අපි දන්නවා මිත්‍ර කෝණයි 180යි. ඒ කියන්නේ මෙන්න මේ කෝණයේ විශාලත්වයයි මේ කෝණේ විශාලත්වය 180ක් වෙන්න බෑ. C වලගේ අපි දන්නවා C සමානයි 57යි. එකතු කිරීම D එකතු කිරීම මෙතන 40යි 35යි කියලා කියන්නේ කීයද? 75යි. 75යි. ඒ තුන් දෙනා ඒ කට්ටියම එකතු 180ක් වෙන්න බෑ. මිත්‍ර කෝණ. එහෙනම් මට මෙතනින් ගන්න පුළුවන් D එකතු කිරීම 57යි 75යි 75යි 7යි කියලා කියන්නේ 82යි 82යි 50යි කියලා කියන්නේ 132යි. D එකතු කිරීම 132 180ට සමානයි. එහෙනම් මට D ට උත්තරයක් ගන්න පුළුවන් 180න් අපි 132ක් අඩු කරනවා. 180න් 132ක් අඩු කරාම අපිට උත්තරයක් එනවා D සමානයි අංශක 48යි. නේ? හරි ලේසි උත්තර ටිකක් එනවා. හරි. එහෙනම් අපිට මුකුත්ම දාගන්න නැහැ නිකන් පරණ දැනුමකින් අපිට උත්තර ටික ටටක් ගාලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඔන්න පස්වෙනි ගාන. තියෙනවා සමාන්තර ආශ්‍රය. මේක සමාන්තර ආශ්‍රය. හරි. මේක සමාන්තර ආශ්‍රය. මම මෙයා දාන්නම් A B C D කියලා දාන්නම් මේ සමාන්තර ආශ්‍රය. හරි. එතකොට මෙන්න මේ සමාන්තර ආශ්‍රයේ දැන් අපි කිව්වා විකර්ණ තියෙනවනේ. විකර්ණ වෙන්නේ කවුද? මෙන්න මේ සම්මුඛ ශීර්ෂ දෙකක් යා කරොත් අපි යාට කියනවා කවුරු කියලාද? විකර්ණයක් කියලා කියනවා. මෙයා එක විකර්ණයක්. ඒ වගේම අපි මෙයයි යා කරොත් මෙයාට කියනවා විකර්ණයක්. අපි කිව්වා මේ සමාන්තර ආශ්‍රයක එක් එක් විකර්ණයෙන් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා කියන්නේ. ඒ කියන්නේ වර්ගඵලය හරියටම දෙකට බෙදෙනවා කියලා කිව්වා. ඒ වගේම අපිට තව කතාවක් කියනවා මෙන්න මේ විකර්ණ දෙක සමාන්තර ආශ්‍රයක මෙහෙම විකර්ණ දෙකක් අඳින්න පුළුවන්. ඒ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මම මේ විකර්ණ ඡේදනය වෙන ලක්ෂය O කියලා ගත්තොත් හරිද? AO කියන දිග OC කියන දිගට සමානයි. මෙන්න මේ සමාන්තර ආශ්‍රයක විකර්ණ සමච්ඡේදනය වෙනවා කියන කතාවෙන් අපිට කියන්න පුළුවන් AO කියන දිග AO කියලා කියන්නේ මෙයානේ. එයාගේ දිග OC කියන්නේ මෙන්න මේ දිගට සමානයි. DO කියන්නේ මෙයා එයා OB දිගට සමානයි. ඔන්න ඔක තමයි අපේ ප්‍රමේයයෙන් කියන්නේ. මොකක්ද? සමාන්තර ආශ්‍රයක එක් එක් විකර්ණ සමච්ඡේදනය වේ. right? හරිද? ඒ කියන්නේ අපිට මේකෙන් කියන්න බෑ රූප සටහනට අදාළව මම ලියන්න රූප සටහනට අදාළව ප්‍රමේයට අනුව රූප සටහනට අදාළව ප්‍රමේයට අනුව මට කියන්න පුළුවන් මොකක්ද? AO කියන එක්කෙනාගේ විශාලත්වය OC ට සමානයි. ඊට පස්සේ BO කියන එක්කෙනාගේ විශාලත්වය OD කියන එක්කෙනාට සමානයි. හරි. ඉතින් මෙන්න මේක මතක තියෙන්න ඕනේ අපිට සමහර වෙලාවට අර ගොඩක් වෙලාවට ඇත්තටම මේක ගොඩක් විතර වැදගත් වෙනවා චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් බව පෙන්වීම කියන තැනට ගියාම මෙන්න මේ කතාව මාර විදිහට වැදගත් වෙනවා. හරි. ඒ හින්දා ඉස්සරහා අවසාන කොටස් වලදී මේක මාර විදිහට ඕන එකක්. එහෙනම් අපේ ප්‍රමේය මොකක්ද? මම ප්‍රමේය ලියන්න. මට ප්‍රමේය ලියන්න පුළුවන් සමාන්තරාශ්‍රයක එක් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. එක් විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. ඔන්න මගේ ප්‍රමේය. right? ඔන්න ප්‍රමේය අපි ලිව්වා. දැන් ප්‍රමේය දාගන්න ප්‍රමේය දාලා මේ රූප සටහනට දාගන්න ඒ රූප සටහන දාගෙන රූප සටහනට අදාළව ප්‍රමේයට අනුව කියලා මෙන්න මේක දාගන්න. right? යන්නේ අන්නේ ප්‍රමේය අපි මුලින් කියන කොට ප්‍රමේය විධිමත්ව සාධනය කරන්න යන්නේ.
අපි ඉගෙන ගත්ත ප්‍රමේය මොකද්ද කරන්න යන්නේ? විධිමත්ව සාධනය කරන්න යන්නේ. right? දැන් අපි මුලින්ම රූප සටහනක් අඳිමු. හරි. මම අඳින්නම් මෙතනින් රූප සටහනක් මෙහෙම. හරි. වාත් පැහැදිලි රූප සටහනක් අඳගන්න ඈ. මාත් එක්කම කරමු. right? ඔයා ඉස්සෙල්ලා රූප සටහනක් අඳින්න. මෙන්න මේ වගේ සමාන්තර ආශ්‍රයක් අඳින්න. අපිට දෙන්නේ මෙච්චරයි. මෙන්න මෙච්චරයි දෙන්නේ. ABCD සමාන්තර ආශ්‍රයක් කියලා දෙන්නේ. ඔච්චරයි. ඔන්න ඔය ටික විතරක් දාලා තියාගන්න. වෙන මොකුත් දාගන්න එපා. ඔච්චරයි. පැහැදිලි රූප සටහනක් අඳින්න. ටිකක් ලොකුවට අඳින්න. අඳින්න හැමෝම අපිට දෙන්නේ ඔච්චරයි. ටක් ගාලා අඳින්න. අපිට දත්තය විදියට දෙන්නේ ABCD කියලා කියන්නේ සමාන්තර ආශ්‍රයක්. සම්මුඛ පාදයුගල් සමාන්තර වෙච්ච කෙනෙක්ට අපි කියනවා සමාන්තර ආශ්‍රයක්. අපිට දත්තයට දෙන්නේ ABCD සමාන්තර ආශ්‍රයක් කියලා විතරයි. දාගන්න ඒක. ABCD සමාන්තර ආශ්‍රය. හරි. ඔන්න සාධනය. ඔන්න දත්තය අපි ලිව්වා. දැන් අපි යන්නේ සාධනය කළ යුත්තේ. ඒ කියන්නේ සාධනය කරලා පෙන්වන්න ඕනේ කෙනා. අපි සාධනය කරලා පෙන්වන්න ඕනේ මොකද්ද? අපි සාධනය කරලා පෙන්වන්න ඕනේ අපිට ප්‍රමේයන් කියන එක. මොකද්ද ප්‍රමේයන් කියන්නේ? ප්‍රමේය පලණය කියන්නේ මොකද්ද කිව්වේ? සම්මුඛ පාද සමානයි. ඒ කියන්නේ අපි පෙන්වන්න ඕනේ කොහොම හරි සම්මුඛ පාද සමානයි කියලා. මේ රූප සටහනට කියමු. AB DC ට සමානයි කියලා පෙන්වන්න ඕනේ. AB සමානයි DC කියන එක හා තව එකක් තියෙනවා. මොකද්ද? AD කියන එක්කෙනා සමානයි BC බව. අපි මෙන්න මෙයාව පෙන්වන්න ඕනේ. කියන්නේ මෙයාගේ විශාලත්වය මෙයාගේ විශාලත්වයට සමානයි කියලා පෙන්වන්න ඕනේ. මෙයාගේ විශාලත්වය මෙයාගේ විශාලත්වයට සමානයි කියලා පෙන්වන්නත් ඕනේ. ඊළඟට රෝම ඉලක්කන්න අංක 2. සම්මුඛ කෝණ සමානයි. ඒ කියන්නේ මේ කෝණ දෙකේ විශාලත්වය සමානයි. අපි ලිව්වොත් ADC කියන කෝණය සමානයි ABC කෝණය හා මෙතනින් අපිට ලියන්න පුළුවන් DAB කියන කෝණය සමානයි BCD කෝණය බව. මෙන්න මෙයාවත් සාධනය කරලා පෙන්වන්න ඕනේ. ඊළඟට රෝම ඉලක්කම් 3 අපි ඊළඟට පෙන්වන්න ඕනේ එක් එක් විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මෙතන අපි AC විකර්ණය ගත්තොත් ත්‍රිකෝණ දෙකක් එනවා කවුද? ADC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හා ඊට පස්සේ BD විකර්ණයෙන් දොත් අපිට ලියන්න පුළුවන් ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි DBC ත්‍රිකෝණයේ වර්ගඵලය. හරි. DBC ත්‍රිකෝණයේ වර්ගඵලය බව. එතන මෙන්න මේ ටික තමයි අපි සාධනය කරලා පෙන්වන්න ඕනේ. මේ අපි ලියලා දෙන්නේ මොකද්ද? සාධනය කළ යුත්ත. අපි සාධනය කරලා පෙන්වන්න ඕන දෙයයි මේ ලියලා තියෙන්නේ. අපි එකයි බව කියන එක දාලා තියෙන්නේ. right? ඕකත් දාගන්න. උන සාධනය කළ යුත්ත. බෑ. අපිට සිද්ධ වෙනවා පුතේ නිර්මාණයක් කරන්න සිද්ධ වෙනවා. අපිට සිද්ධ වෙනවා නිර්මාණයක් කරන්න වෙනවා. මොකක් හරි නිර්මාණයක් කරන්න. මතකද අපි ත්‍රිකෝණ පාඩමෙන් නිර්මාණ කරලා සාධනය කරලා පෙන්නුවා. මම කරන නිර්මාණය තමයි මෙන්න මේ BD විකර්ණය ආකරන. මේ කියන්නේ මෙන්න මේ BD විකර්ණය අඳිනවා. අඩුව දෙන අඳින්න දෙනවාට. නිර්මාණය තමයි මම ලියන්න පුළුවන් මොකක්ද? BD විකර්ණය ඇඳීම. BD විකර්ණය ඇඳීම. right? ඔන්න නිර්මාණය අපි කරා මොකක්ද? BD විකර්ණය ඇඳීම. හරි. දැන් හොඳට බලන් ඉන්න. දැන් අපි ඔන්න නිර්මාණයත් කරලා තියෙනවා. දැන් අපි දන්නවා පුතේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න පුළුවන් අවස්ථා කීයක් තියෙනවද? 4ක්. අපි ඉගෙනගෙන තියෙනවා. මොකක්ද? පාද තුනම සමාන අවස්ථාව. පා. පාද දෙකක් සහ කෝණයක්. පා කෝපා. ඊළඟ කෝණ දෙකක් සහ පාදයක්. කෝපා. පාද මැදට දාන්න එපා. කර්ණපා. ඊට පස්සේ ඔය හතරම අපි ඉගෙන ගත්තේ. එතකොට මෙතනින් අපිට පාද තුනම පෙන්වන්න බෑනේ. අපි දන්නේ නැහැ තාම මේ දෙක සමානයි කියලා. අපි පෙන්වන්න ඕනේ යාව. අපි පෙන්වන්න ඕනේ මෙයයි සමානයි මෙයයි සමානයි කියලා පෙන්වන්න ඕනේ. අපි තාම දන්නේ නැහැ සමානයි කියලා දන්නේ. අපිට දත්ත නැහැනේ සමානයි කියලා. අපිට දෙන්නේ මේ සමාන්තරයි කියලා විතරයි. එහෙනම් අපිට මෙතන යන්න වෙන්නේ මොකක්ද? කෝප අවස්ථාවෙන් තමයි යන්න වෙන්නේ. මේ බලන්නකෝ. අපිට කියන්න පුළුවන් නේද මේ දෙක සමාන්තර හින්දා මේ පාදයයි සමාන්තර නිසා මෙන්න මේ කෝණයේ විශාලත්වය මෙන්න මේ කෝණයේ විශාලත්වයට මොකද වෙන්නේ?
එයා සමාන වෙනව නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකක්ද? මෙතනින් මම ලියන්නම් BDC කෝණය. BDC කියන කෝණයේ විශාලත්වය සමාන වෙනවා කාටද? මෙන්න මෙයා ලියන්න පුළුවන් ABD කෝණයට. ABD කෝණයේ විශාලත්වයට. මොකක්ද හේතුව? අපි හේතුව ලියන්න එපා. අපිට ලියන්න පුළුවන් මෙයයි සමාන්තර නිසා. කවුද? AB සමාන්තරයි කවුද? DC නිසා මොන කෝණද? මොන රේඛා දෙක සමාන්තර ඉදද කියලා ලියන්න ඕනේ. ඒ දෙක සමාන්තර නිසා අපිට කියන්න පුළුවන් ඒකාන්තර කෝණ. ඔන්නෝම ලියන්න පුළුවන්. නේ? ඔම ලියන්න පුළුවන්. ඊට පස්සේ බලන්න මේ පාද දෙකක් සමාන්තරයිනේ. එහෙනම් මෙන්න මේ කෝණ මේ ත්‍රිකෝණයේ මෙන්න මේ කෝණයයි මේ ත්‍රිකෝණයේ මෙන්න මේ කෝණයයි සමාන වෙන්න එපා. මේ ත්‍රිකෝණයේ මෙයයි මේ ත්‍රිකෝණයේ මෙයයි සමාන වෙන්න එපා. මේ දෙක සමාන්තරයිනේ. ඒකාන්තර කෝණයක් නේ තියෙන්නේ. එහෙනම් මෙතනින් ලියන්න පුළුවන් මෙයාගේ DBC කෝණය සමානයි මේ ත්‍රිකෝණයෙන් ලියන්න පුළුවන් ADB ත්‍රිකෝණය. මොකක්ද හේතුව? එතනදි සමාන්තරයට කවුද? AD කියන එක්කෙනයි BC කියන එක්කෙනයි. AD සමාන්තරයි BC නිසා මොන කෝණද? ඒකාන්තර කෝණ. ඔන්නෝම ලියමු. ඔන්න කෝණ දෙකක් හරි. දැන් පාදයක් ඉපේ. මෙන්න මේ BD කියන එක්කෙනා මේ ත්‍රිකෝණ දෙකටම කවුරු වෙනවද? පොදු පාදය වෙනවා. අපිට ලියන්න පුළුවන් එහෙනම් BD කියන එක්කෙනා සමානයි BD. මොකක්ද හේතුව? පොදු පාදය. BD සමානයි BD කියලා ලියන්න පුළුවන්. මොකක්ද හේතුව? පොදු පාදය. ඔන්න එහෙනම් මේ ත්‍රිකෝණයේ කෝණ දෙකකුයි පාදෙකුයි මේ ත්‍රිකෝණයේ කෝණ දෙකකට සහ පාදයට සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. මොකක්ද අවස්ථාව? කෝණ දෙකක් සහ පාදයක් කෝපා. එහෙනම් අපිට ලියන්න පුළුවන් එම නිසා ABD කියන ත්‍රිකෝණය අංග සම වෙනවා කියලා පෙන්නන්න අපි ඉරි කැලේ තුනක් ගන්නවා කියලා දන්නවනේ. අංග සම වෙනවා BDC කියන ත්‍රිකෝණයට. මොකක්ද හේතුව? කෝපා අවස්ථාව. right? පාද මැදට දාන්න එපා. හරි. ඔන්න අපි මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්නුවා. දැන් අපි දන්නවා ත්‍රිකෝණ දෙකක් අංග සම කරාම මොකද වෙන්නේ? ත්‍රිකෝණ දෙකක් අංග සම කරාම ඒගොල්ලන්ගේ අනුරූපාංග මොකද වෙන්න ඕනි? අනුරූපාංග සමානයි. අපිට නම් ලියන්න පුළුවන් මොකක්ද? අංග සම ත්‍රිකෝණවල හොඳට බලන් ඉන්න. අංග සම ත්‍රිකෝණවල මොකද වෙන්නේ? අනුරූප අංග සමාන නිසා. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා අපිට කියන්න පුළුවන් මොනවද බලමු. මේ බලන්න. මෙතන මේ ඉරි කෑලි දෙකක් ගහපු කෝණේ ඉන්නවනේ. අපි කිව්වා ත්‍රිකෝණ දෙකක් අංග සමයි නම් අනුරූප අංග සමානයි කියලා කිව්වේ සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයි. සමාන කෝණ වලට සම්මුඛ පාද සමානයි. එහෙමනේ කිව්වේ. එතකොට බලන්න මෙතනින් මෙන්න මේ ඉරි කෑලි තුනක් ගහලා දෙන පාදයට සම්මුඛ කෝණය වෙන්නේ මෙන්න මෙයානේ. මෙයාට මේ ත්‍රිකෝණයෙන් සම්මුඛ කෝණ වෙන්නේ මෙන්න මෙයා. මෙයාට මේ ත්‍රිකෝණයෙන් සම්මුඛ කෝණ වෙන්නේ මෙන්න මෙයා. එහෙනම් මෙන්න මේ කෝණ දෙක මොකද වෙන්නේ? විශාලත්වයෙන් සමානයි. අපිට ලියන්න පුළුවන් එහෙනම් මෙතනින් කවුද? BAD කෝණය BAD කෝණයේ විශාලත්වය සමාන වෙනවා කාටද? BCD කෝණයේ විශාලත්වය. ඔන්න අපි කෝණයක් පෙන්නුවා. ඊට පස්සේ බලන්න සමාන කෝණ වලට සම්මුඛ පාද සමානයි. මේ එක ඉරක් ගහලා දෙන කෝණ ඉන්නවනේ. එයාට ඉස්සරහින් ඉන්න පාදේ මෙන්න මෙයා. මෙතන එක කෝණ මෙයාට ඉස්සරහින් ඉන්න එක්කෙනා මෙයා. ඒ කියන්නේ මෙයයි මොකද වෙන්නේ? සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් AD කියන එක්කෙනා සමානයි BC කියලා කියන්නත් පුළුවන්. ඊළඟ ඉරි කැලි දෙකක් ගහපු එක්කෙනාට ඉස්සරහින් ඉන්න පාදය මෙන්න මෙයා AB. මෙතන මෙයාට ඉස්සරහින් ඉන්න පාදය මෙයා DC. එහෙනම් AB කියන එක්කෙනා DC ට සමානයි. AB කියන එක්කෙනා සමාන වෙනවා DC ට. ඔන්න අපි ලිව්වා. හරි. අංග සම ත්‍රිකෝණ අනුරූපාංග වලින් අපිට ওই ටික ලියන්න පුළුවන්. හරිද? ඒ විදිහටම හරි දැන් අපි මේ BD විකරණය දෙනවා ලිව්වේ. හරිද? ඒ විදිහටම හරිද? අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම වචනයක් ලියලා අපි ලියනවා මෙන්න මෙතනින් මෙහෙම මම මෙහෙට අරන් ලියන්නම්. එලෙසම ඒ කියන්නේ මේ විදිහටම හරිද?
AC විකර්ණය සැලකූ විට එලෙසම AC විකර්ණය සැලකූ විට හරිද අපිට කියන්න පුළුවන් මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි කියලා. කවුද? ABC කෝණය සමානයි කවුරු කියලා ලියන්න පුළුවන්ද? ADC කෝණය බව ලියන්න පුළුවන්. ඔන්න අපි කෝණ දෙක ලිව්වා පාද දෙක කලින් ලියලා තිබ්බා. අපි අයි මේක දැන් මෙතන BD විකර්ණයනේ ගත්තේ. BD විකර්ණය ගත්තාම මේ කෝණ දෙක. අපි AC විකර්ණය ගත්තාම ඉන්නේ මේ කෝණ දෙක. ඒ විදිහට මෙහෙම අංග සම කරගත්තොත් එනවා කියලා පෙන්නන අපිට මේක ලියන්න පුළුවන්. ඔන්න ඒක හරි. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? දැන් වර්ගඵලය සමානයි කියලා පෙන්නන්න බෑ. මෙයා තමයි රෝම ඉලක්කම් 1 අපිට පෙන්නන්න තිබ්බේ. මේගොල්ලන්ව තමයි රෝම ඉලක්කම් 2 පෙන්නන්න තිබ්බේ මේගොල්ලන්. මෙයා තමයි රෝම ඉලක්කම් 2 හිටියේ. මෙයා තමයි රෝම ඉලක්කම් 2 පෙන්නන්න හිටියේ. ඔන්න රෝම ඉලක්කම් 1යි 2යි හරි. දැන් අපි වර්ගඵල සමානයි කියලා පෙන්නන්න බෑ. දැන් අපි මේ ත්‍රිකෝණ දෙක අංග සම කරානේ. ත්‍රිකෝණ දෙකක් අංග සම කරාම මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අනුරූපාංග සමානයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වර්ගඵලත් මොකද වෙන්නේ අනිවාර්යෙන්ම? අනිවාර්යෙන්ම වර්ගඵලත් මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මට මෙතනින්ම ලියන්න පුළුවන්. ඊට පස්සේ අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන නිසා මම ලියන්නම් මෙහෙම අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන නිසා. right අංග සම ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන නිසා මට කියන්න පුළුවන් මෙන්න මේ රූපයෙන් කවුරු කියලාද? ABD කියන ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා කාටද? BDC ත්‍රිකෝණයේ වර්ගඵලයට. right ඔහොම ලියන්න පුළුවන්. අංග සම ත්‍රිකෝණ වල මොකද වෙන්නේ? වර්ගඵල සමානයි. හරිද? එලෙසම මට ලියන්න පුළුවන් එහෙනම් අනිත් පැත්තට AC විකර්ණය ගත්තාම වෙන්නේ කවුද? ADC ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා කාටද? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා කියන්න පුළුවන්. හරිනේ. දැන් අපි ත්‍රිකෝණ දෙකක් අංග සම කරනවා කියලා කියන්නේ එයාගේ ඔක්කොම අංග සමානයි කියන එකනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ එකම දෙක තියන්න පුළුවන්. නේ? අංග සමයි කියලා කියන්නේ ඒගොල්ලෝ එකම දෙක තියන්න පුළුවන්. ඉතින් එකම දෙක තියන්න පුළුවන් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ වර්ගඵල මොකද වෙන්නේ? වර්ගඵල සමානයි. ඉතින් ඔන්න අපි ඉගෙන ගත්ත ප්‍රමේය විධිමත්ව සාධනය කරලා පෙන්වනවා. විධිමත් සාධනයේදී මොනවද තියෙන්න ඕනේ? දත්තේ තියෙන්න ඕනේ, සාධනය කළ යුතු තියෙන්න ඕනේ, නිර්මාණයක් කරනවා නම් නිර්මාණයේ තියෙන්න ඕනේ, ඊට පස්සේ සාධනය තියෙන්න ඕනේ. right? මේක මේ විදිහම තමයි එන්නේ මතක තියාගන්න ඕනේ. අඩුම තරමේ 5 පාරක්වත් මේක තනියම සාධනය කරන්න. මේක දිහා බලාගෙන 5 පාරක්වත් සාධනය කරන්න කරලා පුරුදු වෙන්න. right? මේක මෙහෙමම තමයි තියෙන්නේ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා අච්චුපතේ එකත් එක්ක. එකම දේ තමයි තියෙන්නේ. හරි? පැහැදිලිද? ඔක දාගන්න. right ඔය අපේ පළවෙනි දවසේ අද කොටස right ඔච්චරයි අපි කරන්නේ. හරි?